අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරන්නේ කොහොමද කියන එක. ඒ ලෙවල් වලදී විතරක් නෙමෙයි ඕ ලෙවල් වලදීත් බැංකු සැසඳුම් ප්‍රකාශයක් අනිවාර්යයෙන්ම වගේ පේපර් එකේ තියෙනවා. ඒකට ලකුණු 5ක් 10ක් අතර ප්‍රමාණයක් ඕ ලෙවල් වලදීත් ඒ ලෙවල් වලදීත් ලකුණු 5ක පමණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මුලින්ම අපි බැංකු සැසඳුම් ප්‍රකාශය පිළිබඳව කතා කරන්න කලින් ව්‍යාපාරය හා බැංකුව අතර සිදුවන මූල්‍යමය ගනුදෙනු වල ස්වභාවය පොඩ්ඩක් කතා කරමු. ව්‍යාපාරය සහ බැංකුව අතර විවිධ ගනුදෙනු සිදුවනවා. මුදල් බැංකුවේ තැන්පත් කිරීම වගේම මුදල් ආපසු ලබා ගැනීම සහ විවිධ වියදම් දැරීම් සිදු වෙනවා. එහිදී ව්‍යාපාරයේ බැංකුවේ මුදල් තැන්පත් කිරීමකදී ව්‍යාපාරයට එම මුදල් වත්කමක් වන බැවින් ව්‍යාපාරයේ බැංකු ගිණුම හර කරන්න ඕනේ. නමුත් බැංකුව පැත්තෙන් බලද්දී බැංකුවට ඒක වගකීමක් වෙන හින්දා බැංකුවේ ඉන්න ගිණුම් ලිපිකරු කරන්නේ බැංකුවේ ව්‍යාපාරයේ නමින් පවතින ගිණුම බැර කරන එක. අපි ව්‍යාපාරයේ විසින් බැංකුවෙන් මුදල් ලබා ගැනීමකදී හෝ චෙක්පත් මගින් ගනුදෙනුවක් සිදු කිරීමේදී ව්‍යාපාරයේ වත්කම් අඩුවන බැවින් අපි වත්කම් අඩුවීම බැර නිසා ව්යාපාරයේ පවතින බැංකු ගිණුම බැර කරන්න ඕනේ. බැංකුවේ ලිපිකරු කරන්නේ බැංකුවට ඒක බැංකුවේ පවතින වගකීමෙන් නිදහස් වීමක් නැත්නම් බැංකුවේ වගකීම අඩුවීමක් සිදු වෙන නිසා බැංකුවේ ව්‍යාපාරයේ නමින් ගිණුම හර කරන එක. දෙකම ව්‍යාපාරය සහ බැංකුව කියන දෙකම වෙන වෙනම ගිණුම් තබනවා. ව්‍යාපාරය වත්කම් වැඩිවීම හර සහ වත්කම් අඩුවීම බැර කියන සංකල්පයටත් බැංකුව වගකීම් වැඩිවීම බැර සහ වගකීම් අඩුවීම හර යන සංකල්පයටත් ව්‍යාපාරයේ මුදල් තැන්පත් කිරීමේදී සහ චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී තමන්ගේ ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීම සිදු කරනවා. මෙසදා උදාහරණයක් ගත්තොත් සමාගමේ බැංකු ගිණුමට සියලුම තැන්පතු මුදල් සහ චෙක්පත් තැන්පතු සියල්ල බැංකු ගිණුම හර කර අදාළ ණයගැති හෝ ආදායම් ගිණුමට බැර කරනු ලබනවා. චෙක්පත් මගින් ගෙවීමක් සිදු කිරීමේදී අදාළ ණය හිමි හෝ වියදම් ගිණුම හර කර බැංකු ගිණුමට බැර කිරීමක් කරනවා. බැංකුවේ සමාගම නමින් පවතින ගිණුමේ සිදු වෙන්නේ මුදල් තැන්පත් කිරීමකදී බැංකුවේ මුදල් ගිණුම හර වෙනවා. නමුත් සමාගම නමින් පවතින ගිණුම බැර වෙනවා. චෙක්පත් මගින් සහ වෙනත් ගෙවීම් සිදු කිරීමේදී සමාගම නමින් ගිණුම හර කරන අතර බැංකුවේ මුදල් ගිණුම බැර කිරීමක් කරනවා. මේ තමයි තාමත් වැදගත් කාරණාවක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ තමයි බැංකු ගිණුමේ ශේෂය. ව්‍යාපාරයේ බැංකුව නමින් වූ මුදල් ගිණුමට ව්‍යාපාරයේ වාසිදායක ශේෂයක් පවතින විට හර ශේෂයක් ලෙසත් බැංකු අයිරාවක් පවතින විට බැර ශේෂයක් ලෙසත් තමයි ව්‍යාපාරයේ පවතින මුදල් ගිණුමේ එහෙම නැත්නම් බැංකු ගිණුමේ ශේෂයන් සටහන් වෙන්නේ. නමුත් බැංකුවේ ව්‍යාපාරය නමින් පවතින ගිණුම ව්‍යාපාරයට වාසිදායක ශේෂයක් පවතින විට බැර ශේෂයක් ලෙසත් බැංකු වෛරාවක් පවතින විට හර ශේෂයක් ලෙසත් තමයි සටහන් වෙන්නේ. බැංකුවේ සහ ව්‍යාපාරයේ ගිණුම් වල මාරුවට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේ දේ තාමත්ම වැදගත් අපි බැංකු සැසඳුම් ප්‍රකාශ සකස් කරන්න යනකොට. ඊළඟට අපි බලමු මුදල් ගිණුම එහෙම නැත්නම් බැංකු ගිණුමේ සටහන් කරන ලබන විශේෂ ගනුදෙනු මොනවද කියලා. අපි ව්‍යාපාරය පැත්තෙන් තමයි මේ ටික අපිට වැදගත් වෙන්නේ. බැංකු ගිණුමට හර කරන ගනුදෙනු සහ බැංකු ගිණුමට බැර කරන ගනුදෙනු මොනවද කියන එක අපි බලමු. බැංකු ගිණුමට හර කරන ගනුදෙනු අතර මුදල් තැන්පත් කිරීම, චෙක්පත් තැන්පත් කිරීම, ණයගැති ප්‍රේෂණ, ලාභාංශ පොලී, ගෙවල් කුලී ලැබීම වැනි දෑ බැංකු ගිණුමට හර කරනවා. අපි බැංකු ගිණුමේ සටහන් කරනවා බැංකුව මුදල් තැන්පත් වන අවස්ථාවන් වලදී. ඒ වගේම තමයි බැංකු ගිණුම බැර කරන ගනුදෙනු ලෙස චෙක්පත් නිකුත් කරන අවස්ථාවේදී බැංකු ගිණුම බැර කරනවා. බැංකු ගාස්තු සහ චෙක්පත් ගාස්තු ගෙවා ඇති බව දැනගත් විට බැංකු ගිණුම බැර කරනු ලබනවා. බැංකු අයිරා පොලිය බැංකු අයිරාව පවතින අවස්ථාවේදී සඳහා බැංකුව පොලිය අය කරනවා. ඒ අපි දැනගත් වහාම බැංකු ගිණුම බැර කරන්න ඕනේ. ස්ථාවර නියෝග ගෙවීම සිදු කරනු ලබනවා නම් ඒ අපි දැනගත් වහාම ස්ථාවර නියෝග බැංකු ගිණුම බැර කරන්න ඕනේ. රක්ෂණ වාරික, ණය වාරික වැනි ගෙවීම් සිදු කරනකොට බැංකු ගිණුම බැර කරන්න ඕනේ. මේ තමයි බැංකු ගිණුම හර සහ බැර කරන ගනුදෙනු විශේෂයන්. ඊට පස්සේ අපි බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරන්න
ඊළඟ ස්ටෙප් එක අපි බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරන එක. ඒ සඳහා වැදගත් වෙන කාරණා කීපයක් අපි දැන් මතක් කරගමු. ඒ තමයි බැංකුවේ සටහන් වන ගනුදෙනු කාලීන බැංකු ප්‍රකාශ මගින් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. කාලීන බැංකු ප්‍රකාශ ව්‍යාපාරේ කැමැත්ත පරිදි ලබා ගන්න පුළුවන්. මාසිකව සතිපතා සහ ඉලෙක්ට්‍රොනික වශයෙන් බැංකු ප්‍රකාශ ලබා ගන්න පුළුවන්. බැංකු ගිණුමේ මුදල් ගිණුමේ ඇතුළත් සමහර අයිතම බැංකු ප්‍රකාශයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බැංකු ප්‍රකාශයේ සඳහන් වන සමහර අයිතම මුදල් ගිණුමේ සටහන් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව හේතු කොටගෙන තමයි අපිට බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව බැංකු සැසඳුම් ප්‍රකාශනයක් සකස් කිරීමේදී සහ වෙනසට හේතු ගැළපීම් කරන ආකාරය ගැන අපි කතා කරමු. තමයි බැංකු ගිණුමේ කළ යුතු ගැළපීම් තියෙනවා. ඒ වගේම තමයි බැංකු ප්‍රකාශය කරන්න ඕන ගැළපීම් තියෙනවා. බැංකු ගිණුමේ කළ යුතු ගැළපීම් ලෙස ව්‍යාපාරයේ විසින් යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් මේ බැංකු ගිණුම ආශ්‍රිතව ඒ වැරදි නිවැරදි කිරීමේදී ඒ ගැළපීම සිදු කළ යුතුයි බැංකු සැසඳුම් ප්‍රකාශ සකස් කරන අවස්ථාවේදී. ඒ වගේම තමයි අත්හැරීම් සිදු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රේෂණ, බැංකු ගාස්තු, බැංකු අයිරා පොලි වගේ දේවල් ගොඩක් වෙලාවට ව්‍යාපාරය දැනගන්නේ බැංකුව මාසික ප්‍රකාශය වල ඒ මාසික ප්‍රකාශය අතර ලැබුණාට පස්සේ. එතකොට එවැනි අත්හැරීම් බැංකු ගිණුම තුල අනිවාර්යයෙන්ම ගලපන්න ඕනේ. ඒ වගේම තමයි ගැළපීම් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ ලාභාංශ, ස්ථාවර නියෝග වැනි ගැළපීම් අනිවාර්යයෙන්ම බැංකු ගිණුම තුල අපි සිදු කරන්න ඕනේ. අනතුරුව බැංකු සැසඳුම් ප්‍රකාශය කළ යුතු ගැළපීම් තියෙනවා. ඒ අතර කාලීනමය වෙනස්කම්, ඒ කියන්නේ තැන්පත් කළ චෙක්පත් උපලබ්ධි නොවීම සහ නිකුත් කළ චෙක්පත් බැංකුවට ඉදිරිපත් නොවීම. මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. තැන්පත් කළ චෙක්පත් උපලබ්ධි නොවෙනවා කියන්නේ අපි බැංකුවේ මේ විදිහට මේ චෙක්පත් අදාළ චෙක්පත තැන්පත් කරලා තියෙන්නේ. නමුත් චෙක්පතක් බැංකුවේ අපේ ගිණුමට තැන්පත් වෙන්න දවස් 2-3ක කාලයක් ගත වෙනවා. මේ හේතුවෙන් අපි සාමාන්‍යයෙන් චෙක්පතක් තැන්පත් කරනකොටම අපි බැංකු ගිණුම හර කර ගන්නවානේ. නමුත් ඒක බැංකු ප්‍රකාශය සකස් කරන දින වෙන විටත් බැංකුවේ තැන්පත් වෙලා නැත්නම් ඒ වෙනස අපි අනිවාර්යයෙන්ම බැංකු සැසඳුම් ප්‍රකාශය තුළ ගැළපීම් කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි නිකුත් කළ චෙක් බැංකුවට ඉදිරිපත් නොවීම. අපි චෙක් එකක් කාට හරි දෙනකොටම ගනුදෙනුකාරයෙකුට අපි චෙක් එකක් දෙනකොටම අපි ඒක බැංකු ගිණුමේ බැර කර ගන්නවා. නමුත් ඒ ගනුදෙනුකරු මේ චෙක් එක බැංකුවට ගෙනියන්න දවස් කීපයක් ගත වෙනවා. ඒ නිසා මේ බැංකු ප්‍රකාශය, මාසික බැංකු ප්‍රකාශය අපේ අතට හම්බ වෙනකොටත් අදාළ ගනුදෙනුකරු බැංකුවට ගිහින් නැත්නම් අපේ මුදල් බැංකුවෙන් අඩු වෙලා නැහැ. ඒ වෙනස අපි අනිවාර්යයෙන්ම බැංකු සැසඳුම් ප්‍රකාශය තුළ ගැළපීම් කරන්න ඕනේ. ඊට පස්සේ බැංකුවේ වැරදි සිදු වී තිබෙනවා නම් එම වැරදි අපිට බැංකු සැසඳුම් ප්‍රකාශය තුළම තමයි ගැළපුම් කරන්න සිදු වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයක් අපි සකස් කරන්න ඕනේ. අපි බලමු බැංකු සැසඳුම් ප්‍රකාශනයක් සකස් කරද්දී අපිට වැදගත් වෙන තවත් කාරණාවක් තමයි මුදල් පොතේ හා බැංකු ප්‍රකාශනයේ වෙනස්කම් හඳුනා ගන්න එක. එහිදී අපි මුදල් ලැබීම් ජර්නලය හා බැංකු ප්‍රකාශනයේ බැර තීරුව තමයි සසඳන්න ඕනේ. අපි දන්නවා මුදල් ලැබීම් ජර්නලය කියන්නේ සාමාන්‍යයෙන් මුදල් ගිණුමට හරවන දේවල් තමයි තියෙන්නේ. කියන්නේ මුදල් ගිණුමේ හර පැත්තයි බැංකු ප්‍රකාශයේ බැර තීරුවයි තමයි අපි සසඳන්න ඕනේ. ඊපසු මුදල් ගෙවීම් ජර්නලයේ හා බැංකු ප්‍රකාශනයේ හර තීරුවත් අපි ඊට පස්සේ සසඳන්න ඕනේ. අපි දන්නවා අපි සාමාන්‍ය මුදල් ගෙවීමක් කරද්දී මුදල් ගිණුම බැර වෙනවා. මුදල් ගිණුම බැර වෙන දේවල් තමයි අපි මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කරනු ලබන්නේ. මේ දේවල් අපි අනිවාර්යෙන් බැංකු ප්‍රකාශනයේ හර තීරුවත් එක්ක තමයි සසඳන්න ඕනේ. මේකට හේතුව අපි මුලින්ම සාකච්ඡා කරා. අපි හර කරන දේවල් බැංකුව බැර කරන්නේ. අපි බැර කරන දේවල් බැංකුව හර කරන්නේ. ඒක නිසා තමයි අපි මේ විදිහට දෙපැත්ත මාරු කරගෙන මේ සැසඳීම සිදු කරනු ලබන්නේ. අපි ඒක සඳහා පොඩි උදාහරණයක් ගමු. ඔයාලට පේනවා මුදල් ලැබීම් මුදල් පොත සහ ගෙවීම් මුදල් පොත තියෙනවා වගේ වම් පැත්තෙන්, ඒ වගේම අනිත් පැත්තේ තියෙනවා කාලීන බැංකු ප්‍රකාශනයක්. අපි එහිදී එක හා සමාන දේවල් සසඳන්න බලමු. මුලින්ම ලැබීම් මුදල් පොතේ ගන්න. ලැබීම් මුදල් පොතේ 1,50,000ක් ණය ගැතියන්ගෙන් ලැබුණු එකක් තියෙනවා. ඒක කාලීන බැංකු ප්‍රකාශයට සටහන් වෙනවා දවස් 2-3කට පස්සේ. ඉන් පස්සේ විකුණුම් 2,50,000ක් තියෙනවා. නමුත් එය අපිට කාලීන බැංකු ප්‍රකාශය තුළ දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ගෙවීම් මුදල් පොත ගත්තොත් එහි තිබෙනවා 1,20,000ක්
එය කාලන බැංකු ප්‍රකාශයේ හර තීරුවේ සටහන්ලා තියෙන 1,20,000ක් වශයෙන් චෙක්පත් අංක 101. ඒ වගේම කුලී වියදම් කියන චෙක්පත් අංක 102 කාලන බැංකු ප්‍රකාශයේ සටහන් වෙලා නැහැ. දැන් ඔයාලට හොයාගන්න පුළුවන් මොනවද ඔයාගේ කාලීන වෙනස්කම් කියන එක. එකක් තමයි විකුණුම් 2,50,000. ඒක තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පතක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ගෙවී මුදල් පොතේ තිබෙන 60,102 චෙක් අංකය. මේක නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පතක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි අපිට තවත් කාරණා කිහිපයක් මේකෙදි දැක් ගන්න පුළුවන්. ඒ තමයි එකක් තමයි ඔයාලට පේනවා කාලන බැංකු ප්‍රකාශය තුළ 4,17 මුදල් තැන්පත් වීමක් සිදු වෙලා තියෙනවා. මේ මුදල් තැන්පත් වීම අපේ පොත්වල සටහන් වෙලා නැහැ. මේකට හේතුව අනිවාර්යයෙන්ම මෙම රුපියල් ලක්ෂයක මුදල ව්‍යාපාරය නොදැනුවත්කමින් වෙනත් පාර්ශවයක් විසින් අපේ බැංකු ගිණුමේ තැන්පත් කරනු ලබන තැන්පතුවක්. අපි මේක සඳහන් කරනවා ඍජු තැන්පතුවක් වශයෙන්. යනු එය ඔබ ගැලපීම් කළ යුත්තේ ව්‍යාපාරයේ බැංකු ගිණුම තුලයි. ඒ වගේම ඔබට පේනවා 4.25 දින රුපියල් 30,000 අනකරයක් සිදු කර තිබෙනවා. මෙම අනකරය ඔබ අනිවාර්යයෙන්ම බැංකු ගිණුම තුළ ගැලපීම් කළ යුතුයි. මොකද මේ බැංකු ගිණුම ව්‍යාපාරයේ බැංකු ගිණුම තුළ සටහන් වෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි බැංකු ගාස්තු 10,000ක් තියෙනවා. එම 10,000 ඔබ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර කළ යුතුයි. ඒට හේතුව එය ව්‍යාපාරයේ බැංකු ගිණුම තුළ තාමත් සටහන් වී නොමැති වීම. අපි බලමු බැංකු සැලසුම් ප්‍රකාශනයක් සකස් කිරීමේ පියවර. ඔබට පහසුවෙන් මෙම පියවර මේ විදිහට අනුගමනය කළොත් එක බැංකු හෙවත් මුදල් ගිණුමේ සිදු කළ යුතු වෙනස්කම් සිදු කර බැංකු මුදල් ගිණුමට අනුව ශේෂය සකස් කරගන්න. අපි එය හඳුන්වන සංශෝධිත මුදල් ගිණුම වශයෙන්. සංශෝධිත මුදල් ගිණුම සකස් කිරීමේදී ඔබ දැනටමත් දන්නවා ඔබට ගැලපී යුතු වන්නේ මොනවද කියලා. එකක් තමයි ඍජු ප්‍රේෂණ හෙවත් ඍජු තැන්පතු. ඉන්පසු බැංකු අනකර සහ බැංකු ගාස්තු හෝ වෙනත් බැංකුව විසින් සිදු කරන අය කරගනු ලැබූ වෙනත් ගාස්තු පවතිනවා නම් ඒවා. ඊට පස්සේ දෙවෙනියට කරන්න ඕන සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය මුලටගෙන බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරගන්න එක. මේ තියෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරගන්න ඕන පිළිවෙල. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය උඩට ගන්නවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් අඩු කරනවා. බැංකුවේ වැරදි සිදු වී තිබෙනවා නම් එම වැරදි ගලපලා බැංකු ප්‍රකාශනයට අනුව නිවැරදි බැංකු ශේෂය වාට හොයා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාලට බැංකු සැලසුම් ප්‍රකාශනයක් සකස් කරන්න තියෙන්නේ. අපි බැංකු සැලසුම් ප්‍රකාශනයේ සංකීර්ණ ගැටලු ඊළඟ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගැටලු කීපයක් පසුගිය විභාග ප්‍රශ්නවල ආපු ගැටලු කීපයක් සරල ගැටලු වලින් පටන්ගෙන සංකීර්ණ ගැටලු දක්වා අපි ඊළඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා.